අයිබෝවන් අපි ඔයාල සිල් දෙනාම ඇරෝ ලංකා ග්ලෝබල් ඇකඩමි එකට සාදරයෙන් පිළිගන්නවා. අපි මෙතෙන් කරන්න යන්නේ 2020 භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 21 ඉඳන් 30 වෙනකන්. ඔයාලා බලන්න මේක කොච්චර ලේසිද කියලා. ඇත්තටම දැන් හැමෝම කියනවා 2020 පේපර් එක අමාරුයි කියලා. නමුත් ඔයාලා මේක බලුවම තේරුම් ගනි ඇත්තටම මේක කොච්චර ලේසිද කියලා. අපි බලමු 21 වෙනි ගාන මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා සරල කතාවක් කියලා තියෙනවා. මොකද්ද? එකිනෙකේ දිග සෙන්ටිමීටර් 50ක් වන සරල නල දෙකක් තියෙනවලු. එහි එක සෙල්සියස් 15 දී මූලික තන වලින් නාද වෙනවලු. මූලික තනෙන් තමයි නාද වෙන්නේ සෙල්සියස් 15 දී. ඊට පස්සේ වාතයේ ධ්වනි ප්‍රවේගය v කියලා අරගෙන උෂ්ණත්වය සමග විචලනය වෙන, කියන්නේ ධ්වනි ප්‍රවේගයේ උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන සමීකරණයක් කියලා දීලා තිනවා. v සමානයි 332 දාන 0.6යි තීටා කියලා. තීටා කියලා කියන්නේ උෂ්ණත්වය. ඒතර උෂ්ණත්වයට අගයන් දැම්මම පස්සේ එතකොට එතනදී ධ්වනි ප්‍රවේගය වෙනස් වෙන විදිය එතන හම්බ වෙනවා. ඊට පස්සේ මෙහි සෙල්සියස් ගමන් ලබයි. ඊට පස්සේ කියනවා එක නලයක උෂ්ණත්වය 15 තීච්චක 30 දක්වා වැඩි කරා නම් දැන් එක නලයක තමයි වැඩි කරන්නේ. අනිත් නලයේ හැමෝම 15 තියෙනවා. අහන්නේ නොගැසුම් සංඛ්‍යාව කොච්චරද කියලා. ඉතින් හරිම ලේසි. ඔයාලට පේනවා එහෙම නලයක් අඳගත්තාන් පස්සේ ඒ නලයේ මූලික තනෙන් නාද වෙනකොට කොහොමද පිහිටීම කියලා. ඒතර අපිට ඒකෙදි කියන්නේ මේ මූලික තනෙන් නාද වෙන එක නලයක් සෙල්සියස් 30කින් උෂ්ණත්වය වැඩි, කියන්නේ 15 දිච්ච එක තව 15කින් වැඩි කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන නොගැසුම් සංඛ්‍යාව තමයි අහන්නේ. සංඛ්‍යාතය. එතකොට මේක තමයි දීලා තියෙන සූත්‍රය. එතකොට මෙතන ඇත්තටම පුඩු භාගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ තරංගායමක් සම්පූර්ණ වෙන්නේ මේම ඇවිල්ලා මේම සම්පූර්ණ එකක් ගියාම. එතකොට මෙතන තියෙන්නේ භාගයක්. මේක සම්පූර්ණ එකක් නෙවෙයි. එතකොට මෙතන සම්පූර්ණ තරංගායමයක් නැහැ. එතකොට සම්පූර්ණ තරංගායමේ භාගය තමයි මේ මූලික තනය නාදනකොට මේ නලයට තියෙන්නේ. එතකොට මෙතන 50යි නම් ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ ලැම්ඩා තරංගායාමයේ. එතකොට වාතයේ ධ්වනි ප්‍රවේගය අපිට දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා කියන සමීකරණය. එතකොට මේ සමීකරණය සමාන වෙන්න ඕනේ. එතකොට අපිට ඒක මේ අවස්ථා දෙකට දැම්මම පස්සේ ගන්න පුළුවන් මේ 30 දි සංඛ්‍යාතයයි 15 දි සංඛ්‍යාතයයි ඒ දෙකේ වෙනස හොයන්න පුළුවන්. වෙනස හොයව ගමන් මේ උත්තරය එනවා. කියන්නේ මේක විනාඩි දෙකක්වත් යන ගාණක් නෙවෙයි. ඔයාලට හදා ගන්න පුළුවන් ඉතා ඉක්මනින්. මේකෙදි විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ මෙන්න මේ ලැම්ඩා ගන්න එක. ඒක සරල, ඒ කියන්නේ සරල දෙයක්. ඒ වුණාට ඒ පොයින්ට්ස් තමයි කට්ටිය අමතක කරන්නේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි කිව්ව විදිහට ඔයාලා මේ නෝට්ස් ටික හදාගෙන යනදී නෝට්ස් වල මෙතන වැදගත් දේවල් ටික ලියන්න. මෙතන දැන් තියෙන්නේ මේක නම් තියෙන්නේ බේසික් දෙයක්. නමුත් මෙතන වැදගත් දේවල් ටික ඔයාලා ලියා ගන්න මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි යන් 22 වෙනි ගානට. 22 වෙනි ගානත් ඇත්තටම ඇති දෙයක් නැහැ. එතන පොඩි ට්‍රික් එකක් තියෙනවා. ට්‍රික් එක තමයි ඔයාලා සමහර කට්ටිය පටලවා ගන්නෙ. මෙතන මේ ඝර්ෂණ බලය දානකොට ඝර්ෂණ බලයේදී මේ අභිලම්බ ප්‍රතික්‍රියාව බලනකොට අභිලම්බ ප්‍රතික්‍රියාවේ සමහර අය දැන් මෙතන තියෙන ඝර්ෂණ බලයට දාන එක හරියට දානවා. දැන් 0.5 කියලා අරගෙන නමුත් මේ B කියන කුට්ටියට දානකොට එයාලා ගොඩ දෙනෙක් කරන්නේ මේ B වල කිලෝග්‍රෑම් 1 කියන විතරයි ගන්න. ඒක වැරදි. මේ සම්පූර්ණ අගයම අපි ගන්න ඕනේ. එතකොට n එක තමයි වර්ධනය ඒ ආරෙන්න. මේක ඇත්තටම ඝර්ෂණ සංගුණකයත් එක්ක කියන සරල ගානක්. ඒක ඔයාලට පේනවා කරන්න පුළුවන් ලේසිම විදිය කොහොමද කියලා. ඒකෙදි කියනවා මේ උඩ A කියන ස්කන්ධය 0.5 කියලා කියනවා. B කියන ස්කන්ධය 1 කිලෝග්‍රෑම් කියලා කියනවා. මේ විදිහට සම්බන්ධ කරලා දිනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඝර්ෂණ සංගුණක දීලා දිනවා. ඝර්ෂණ සංගුණකේ ගතික ඝර්ෂණ සංගුණකය 0.25 කියලා. එතකොට අහනවා මේ B කුට්ටිය නියත වේගයක් මේ F කියලා මේ පැත්තට නියත වේගකින් යන්න ඕන නම් Fට යන්න ඕන බලය මොකක්ද කියලා. එතකොට අපි මේ ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න ඕනේ. එතකොට ඔයාලට මේකට මේ මුල් එක සමීකරණය මුල්
ඒ කියන කුට්ටිය සැලකුවාන් පස්සේ ඒ කියන කුට්ටියෙන් ඒක ස්කන්ධය 0.5යි. එකෙන් ඒ කුට්ටිය මත මේ B කුට්ටිය නිසා ඇතිවන අභිලම්බ මෙතන තියෙන මේක මත ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා ගත්තොත් R කියන එක R කියලා ගත්තාම පස්සේ එකෙන් මෙතන ඊට පස්සේ මේක ඇදෙන්නේ මේ පැත්තට. එතකොට මේ පෙට්ටිය මත ඇති වෙනවා ඝර්ෂණ බලයක් F1 කියලා මේ පැත්තට මේ පෙට්ටිය මත. ඊට පස්සේ මේ F1 කියන එක μr වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ T කියලා කියන්නේ මේක ඇදෙන නිසා තන්තුවේ දාර්ශනික T කියලා ගත්තොත් ඒ T තමයි මෙතනටත් එන්නේ. මොකද මේ පද්ධතිය ඒ කප්පියක් වටා ගිහිලා තියෙන. ඒතර T තමයි මෙතනටත් එන්නේ. ඇවිල්ලා මෙතන මේ සම්පූර්ණ B කියන වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව S කියලා ගත්තොත් එතකොට මේක ඇදෙන්නේ මේ පැත්තට. එතකොට මේක මත ඇති වෙනවා ඝර්ෂණ බලයක් මේ පැත්තට පොළොව මගින්. ඒ තියෙන පෘෂ්ඨය මගින්. එතකොට මේකට මේ අවස්ථා දෙකට F සමාන m කියන සමීකරණය දාන්න පුළුවන්. එතකොට මෙතන A කියන එක බිඳුවයිනේ. එතකොට මෙතන බලවලින් තමයි සමීකරණය ඇත්තටම නිර්මාණය වෙන්නේ. එතකොට පළවෙනි ඊට පස්සේ ඝර්ෂණ බලයත් එක්ක ඊට පස්සේ යන්න. එතකොට මේ B කියන එකට F සමානයි m කියලා දැම්මම පස්සේ ඔයාලට ගන්න පුළුවන් මේ මෙහෙලා දින බලය අඩු වෙන්න ඕනේ. මේ දින ඝර්ෂණ බලය F2 කියන එක F1 කියලා කියන්නේ මෙයා ඉන්න හින්දා තියෙන බලය එකක් තියෙන මේ පැත්තට. එතකොට ඒක F1 කියලා ගන්නවා. එතකොට T කියලා ගන්නවා. මේකට ඇදෙන හරියට මේ පැත්තේ තියෙන බල ඍණ වෙලා දිනවා. මේ පැත්තේ තියෙන බල ධන වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්තේ F සමානයි මේ දාන්නේ. දාන පැත්තේ තියෙන ඒවා ධන. අනිත් පැත්තේ තියෙන ඍණ කියලා අරගෙන එතන සමීකරණයක් උත්පන්න කරගන්න පුළුවන්. ඊට පස්සේ F2 කියලා කියන්නේ මේක F2 කියලා කියන්නේ ගති ඝර්ෂණ සංගුණ වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙන්න මේ එන්නේ පොයින්ට්ස් දෙක තමයි හරියට දාගන්න ඕනේ. මෙතන තියෙන ඝර්ෂණ සංගුණ දෙක තියෙන. ඊට පස්සේ ඔයාලට දෙවෙනි අවස්ථාවටත් සමීකරණයක් ලියා ගන්න පුළුවන්. ලියාගෙන සුළු කරාට පස්සේ උත්තරේ ගන්න පුළුවන්. කීයද කියලා F වලගේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒතර මේ ගානෙත් ඇති දෙයක් නැහැ. මේ ඒට දැම්මාන් පස්සේ මේ තන්තුවේ ආයතනය හොයාගන්න පුළුවන්. තන්තුවේ ආයතනය මෙතන තියෙන්නේ. ඒ තන්තුවේ ආයතනය කියලා කියන්නේ F1 නම්. එතකොට ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් උත්තරේ මොකද්ද කියලා. උත්තරේ එනවා 6.25 නිව්ටන් කියලා. එතරම් මේ ගානෙත් ඇති දෙයක් නැහැ. ලේසියෙන් සුළු කරගන්න පුළුවන් ඔයාලට. 23 වෙනි ගානේදී ඔයාලගෙන් අහලා තියෙන පොඩ්ඩක් හිතන්න දෙයක්. ඒකත් දැක්කහම පස්සේ කට්ටිය සමහර කට්ටිය ඔය වචන පටලව ගන්නවා. තීන කියවලා ඒක හරියට තේරුම් ගන්න නැතුව ඉක්මනට තීරණ අරගෙන වරද්ද ගන්නවා. දැන් ඕකේ කියලා තියෙනවා විදිහට මේ ප්‍රක්ෂිප්තයක මේ පතේ ඉහළම ස්ථානයක තියෙන P කියන වස්තුවක් දෙකට කැඩෙනවලු. හදිස්සියේ සමාන ස්කන්ධ සහිත කැලි දෙකකට පුපුරන යනවලු. එක කැලලක් කෙලින්ම පල්ලහැට යනවලු සිරස්ව. එහෙම වෙන්න නම් එහෙම වුණොතින් අනිත් කැලේ පතේ තමයි අහලා තියෙන්නේ. එතකොට ඒකේ කඩේරි වලින් පෙන්නලා තියෙනවා එහෙම නොවුනා නම් යන මාර්ගය. එතකොට ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ ප්‍රක්ෂිප්තයක ඉහළම තැන තියෙනකොට ඒ වස්තුවට, ඒ කියන්නේ ඒ අංශුවට තිරස් ප්‍රවේගයක් විතරයි තියෙන්නේ. සිරස් ප්‍රවේගයේ සංරචකයේ බිඳුවක් වෙනවා. හරිද? එතකොට එතනදී පුපුරලා යනවනේ. පුපුරලා ගියාන් පස්සේ ඒතර අපිට දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම දැන් මේ පැත්තට යනකොට දැන් අපි මේ පෙන්ලා දීලා තියෙනවා මොකද වෙන්නේ කියලා. දැන් මේ පැත්තට අපි හිතුවොත් ස්කන්ධය 2m කියලා ඒක මෙහෙට ඒ කියන්නේ මේ ඇඳලා තියෙන අපි මේ ප්‍රක්ෂිප්තයේ ඉහළම ලක්ෂයේ තියෙනකොට තමයි ඇඳලා තියෙන්නේ. එතකොට එතන අපි v කියලා ගත්තොත් ප්‍රවේගය මෙතන අපි ගන්නවා ඊට පස්සේ කැලේ දෙකකට කැඩෙනවා. ක්ෂණිකව කැලේ දෙකකට කැඩෙනවානේ. එතකොට කැලේ දෙකකට කැඩුණාන් පස්සේ එතකොට කැලේ දෙකකට කැඩලා මෙයා කෙලින් බිමට යන පුපුරා ගියාන් පස්සේ මෙයාට ඉහළට ප්‍රවේගයක් එනවා. මේ පොඩි කැලලට m කියන කැලලට සමාන ස්කන්ධනේ තියෙන්නේ. එතකොට මේ අනිත් සමාන මේ පල්ලෙහා තියෙන ස්කන්ධයටත් පල්ලෙහාට එනවා ඒ ප්‍රවේගයම. හරිද? ඊට පස්සේ මේ ආරම්භක ප්‍රවේගය ඊට පස්සේ
දැන් මෙයාට මෙයාගේ අපි ගමු මේ උඩ තියෙන පොඩි ස්කන්ධයේ ප්‍රවේගය v dash double dash කියලා ගත්තොත් ඉතින් එතකොට පල්ලහැක v dash කියලා ගත්තොත් ඉතින් එතකොට මේකට ගම්ම සංසිද්ධිය දැම්මාම පස්සේ මේ පැත්තට ගම්ම සංසිද්ධිය දැම්මාම පස්සේ ඔයාලට තේරෙනවා මේ v double dash කියන එක කියන්නේ මේක මේ පැත්තට යනකොට මෙයා කෙලින් වැටෙනවා නම් මෙතන බිඳුවක් වෙන්න ඕනේනේ. එහෙම වෙනවා නම් මේ v double dash කියන එක මේ මෙතන v වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මේක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. හරි ප්‍රවේගය දෙගුණ ඔන්න ඔක තමයි පොයින්ට් එක. ඒතකොට ප්‍රවේගය දෙගුණ වෙනවා කියන්නේ මේ පැත්තට තියෙන දුර දෙගුණ වෙන්න ඕනේ. එතකොට මේ පැත්තට x දුර නම් තියෙන ඒ වගේ තව ගුණයක් එහාට මේ පොඩි කැලලට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ආරම්භක ප්‍රවේගයක් තියෙන හින්දා මෙයා ප්‍රක්ෂිප්ත මේ වගේ මාර්ගයක ගමන් කරනවා. ගුරුත්වාකර්ෂණයේ යටතේ පල්ලෙහාට වැටෙනවා. ඒතර ඒක තමයි උත්තරේට එන්න ඕනේ. ඒතර ප්‍රක්ෂිප්ත සම්බන්ධ කාරණා තමයි මෙතන අහලා තියෙන්නේ ඔයාලගේ. ඒ ටික හරියට ඔලුවට දාගත්තා නම් මේක විනාඩියක්වත් යන්නේ නැහැ මේ ගාන හදාගන්න. ඔයාලට 24 කියන ගාන ඇත්තටම ඒකෙත් තියෙන්නේ තාපගත ක්‍රියාවලිය සම්බන්ධ ගානක්. ඒකත් හරිම ලේසි. නමුත් ඒකට ඕල් කියලා උත්තරේ තමයි දීලා තියෙන්නේ. මාක් හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඕල් කියලා දෙන්න හේතුවක් තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් ඒක හැදුවොතින් කොයි වගේ උත්තරයක් දෙන්නේ කියලා. එතකොට මේ මේ ක්‍රියාවලිය අපිට දීලා තියෙනවා මොකද වෙන්නේ කියලා. පරිපූර්ණ වායුවක් සහිත සංවෘත පද්ධතියක වෙන තාපගත ක්‍රියාවලිය තමයි පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ AC AB වල A ඉඳන් B වෙනකන් නියත පරිමාව නියතයි. නියත පරිමා ක්‍රියාවලියක් වෙනවා. ඊට පස්සේ ආපහු B ඉඳන් C වෙනකන් නියත පීඩන ක්‍රියාවලියක් වෙනවා. පරිමා වෙනස් වෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මේ A ඉඳන් C වලට යන්න අභ්‍යන්තර ශක්තිය වෙනසක් තමයි අහන්නේ. අභ්‍යන්තර ශක්තිය කොච්චර වෙනස් වෙනවද කියලා. ඉතින් හරිම ලේසි. ඇත්තටම මේකේ දෙයක් නැහැ. ඔයාලා දන්නවා. ඔයාලා අපි නෝට්ස් වල දීලා තියෙනවා මොකද්ද මෙතන පාවිච්චි කරන සමීකරණය කියලා. තාපගත ක්‍රියාවලියක මේ බාහිරින් ලැබෙන ශක්තිය සමාන වෙනවා අභ්‍යන්තර ශක්තිය වෙනසට. වගේ ඒකේ අභ්‍යන්තර ශක්තිය එකතු වෙනට එකතු කරන්න ඕනේ පද්ධතිය මගින් කරන බාහිර කාර්යය. ඉතින් පද්ධතිය මගින් බාහිර කාර්ය කළොත් ධන කියලා ගන්නවා. පද්ධතිය මත කාර්ය කළොත් ඍණ කියලා ගන්නවා. අභ්‍යන්තර ශක්ති වෙනසත් එක්ක අපි දැන් මේ අහන්නේ අභ්‍යන්තර ශක්ති වෙනස. ඉතින් අපිට ඔයාලට මේ AB කියන අවස්ථාවයි BC කියන අවස්ථාවයි සැලකලා ඔයාලා අභ්‍යන්තර ශක්ති වෙනස හොයාගත්තා නම් අපිට මෙන්න මේ සමීකරණ පාවිච්චි කරලා ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යනකොට මේ දෙකේ එකතුවට සමාන කියලා මේ වෙච්ච සංසිද්ධිය සමාන වෙනවා මේ සංසිද්ධියට කියලා ගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ දෙකේ අඩියන් හොයාගත්තා නම් ඔයාලා ලේසියෙන්ම මේකේ උත්තරේ හොයාගන්න පුළුවන්. එතනදී තාපගත විද්‍යාවේ පළවෙනි නියමය ABට යොදනවා. එතකොට මේක නියත පරිමා ක්‍රියාවලියක්. එතනදී ඔයාලට පේනවා එතන කියලා තියෙනවා අභ්‍යන්තර ශක්තිය තාප ශක්තිය ලැබුණා කියලා 6 කිලෝ ජූල් සැපයුවා කියලා. ඊට පස්සේ මෙතන නියත පරිමාණය. එතකොට පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට පද්ධතිය මත කාර්ය කෙරෙන්නේ නැහැ. එතකොට කෙලින්ම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතන යනවා කිලෝ ජූල් 6කින් වැඩි වෙනවා. සමීකරණයේ විදිහට. හරිද? ඊට පස්සේ මෙතන නියත පීඩන ක්‍රියාවලියක් තමයි BC වල තියෙන්නේ. පීඩනය නියතයි පරිමාණ වෙනස් වෙලා. කියන්නේ පද්ධතිය මත කාර්යයක් වෙලා තිනවා. එතනදී පද්ධතිය මත කාර්ය 2.4ක් කරලා තිනවා කියලා තියෙනවා. 2.4ක් කියලා අපි හදා ගන්න ඕනේ. හදාගන්නේ කොහොමද? මෙතන 8යි කියලා දීලා තිනවා පීඩනය. 8 වැඩි කිරීම 10/5 පැස්කල් කියලා. ඊට පස්සේ ආපහු මෙතන තියෙනවා කොච්චර වෙනස් වෙනවද කියලා 5න් 3ක් තමයි කියන්නේ. පහරින 2 ඒ කියන්නේ 3ක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතකොට 8 වලත් 24යි. අපි මෙතන ඔයාලට ඒක සඳහන් කරලා තිනවා. පීඩනය නියතයි 8 වැඩි කිරීම 10/5යි. පරිමාණ වෙනස් වෙලා තිනවා 5 ඉඳන් 2 වෙනකන් කියන්නේ දෙකේ රීච් එක 5ක් වෙලා තියෙනවා. එතකොට වෙනස එනවා 3ක්. ඒ ටික විසඳලා ගත්තාන් පස්සේ 2.4 කිලෝ ජූල් කියලා අපිට ගන්න පුළුවන්. ඒතකොට ඒක මෙතන ආදේශ කරාන් පස්සේ මේ සමීකරණය මෙතන තියෙන්නේ. එතකොට අපිට එතන අභ්‍යන්තර ශක්තිය 0.6කින් අඩු වෙලා තියෙනවා. එතකොට අහන්නේ මුළු ශක්ති වෙනස. මුළු ශක්ති වෙනස කියන්නේ මේ දෙකේ එකතුව. එතකොට අපිට මේ දෙක එකතු කරාන් පස්සේ 5.4 කිලෝ ජූල් කියලා ගන්න පුළුවන්. නමුත් මේකට එයාලා
all කියලා තමයි දීලා තියෙන්නේ. ඒතර මේකත් ඊටාම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ගාන. හොඳයි අපි බලමු දැන් 25 කොහොමද 25 කොහොමද අපි මේ 25 වෙනි ගාන කොහොමද අපි විසඳගන්නේ කියලා. 25 වෙනි ගානත් එහෙම අමාරු ගානක් නෙවෙයි. හැබැයි ඒ කියන්නේ කියලා තියෙනවා ආරෝපණය 4යි q 3යි q ඍණ q වෙන. ඒ කියන්නේ ධන 4යි q ධන 3යි q සහ ඍණ q වූ ලක්ෂීය ආරෝපණ තුනක් තියෙනවා සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල විද්‍යුත් විභව ශක්තිය තමයි අහන්නේ. ඉතින් හරිම ලේසි කතාවක් අහන විද්‍යුත් විභව ශක්තිය කියලා කියන්නේ විද්‍යුත් විභව ඇති කිරීම ආරෝපණය. එතකොට අපි ඒක තියලා තිනවා. ඔයාලත් ඒක ඔලුවට දා ගන්න ඕනේ හරියට. ඊට පස්සේ නෝට්ස් වල තියලා තිනවා අපි කොහොමද මොකද වෙන්නේ කියලා. කියන්නේ ධන ආරෝපණයක් විතර ධන ආරෝපණයක් ගෙන එනකොට ධන ආරෝපණ ශක්තිය ගබඩා වෙනවා. ඒ කියන්නේ අර විකර්ෂණයට දැන් විකර්ෂණයට විරුද්ධව බලය මේ විකර්ෂණ විරුද්ධව කාර්ය කරන්න ඕනේ. එතකොට ඒක ආරෝපණය තුල ගබඩා වෙනවා. ගෙනෙන එක. නමුත් ධන ආරෝපණයක් විතර ඒ කියන්නේ මොකක් හරි ආරෝපණයක් විතර ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් ගෙනෙන්න try කරොත් ඒක එයා නිකම්ම ඇදිලා එනවා. එතකොට ශක්තිය නිදහස් වෙනවා. එන්නේ පොයින්ට්ස් ටික ඔයාලා ඔළුවේ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ලක්ෂාකාර ආරෝපණයක් තියෙනකොට යම්කිසි ආර්දුනකින් විද්‍යුත් විභවය ඒ කියන්නේ ඒ විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගනවා. එතකොට ඒකේ විද්‍යුත් විභවය අපිට ලියා ගන්න පුළුවන්. එතන ඒ පොයින්ට් එක කියන්නේ R කියන ඒ ආර්දුරෙන් තියෙන ලක්ෂයක විද්‍යුත් විභවය අපිට ලියා ගන්න පුළුවන්. V සමානයි 1/4 epsilon naught q කියන්නේ තියෙන ආරෝපණය බෙදීම ආර්දුරකින්. හරිද? එතකොට ආරෝපණය ධන හෝ ඍණ වීම මත මේකේ විභවය ධන හෝ ඍණ වෙනවා. කියන්නේ ඍණ ආරෝපණ ඇතුළේ ඍණ කියලා ගන්නවා. ධන ආරෝපණය කියලා දෙන්නේ ධන කියලා ගන්නවා. හරි? එතකොට ඔයාලට තියෙන්නේ මේක විභවය දැන් අපිට මේ අපි විභවයේ අර්ධයක් වීමක් කරනවා. විභවයේ අර්ධයක් වීම තමයි ධන ආරෝපණයක් විද්‍යුත් ක්ෂේත්‍රය තුළ ඒ කියන්නේ සලකන ලද ලක්ෂණයට කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. ඒකේ සලකන ලද ලක්ෂයක් මතට අනන්තයේ ඉඳන් ගොඩක් ඈත ඉඳන් කිව් ආරෝපණය ධන කිව් ආරෝපණයක් ගෙනහම කෙරෙනු ලබන කාර්ය ක්ෂේත්‍රයට විරුද්ධව කෙරෙනු ලබන කාර්ය ප්‍රමාණය තමයි අපි අර්ථ දක්වන්නේ විද්‍යුත් විභවය කියලා. එතකොට W කියන්නේ කාර්ය, Q කියන්නේ ආරෝපණය, V කියන්නේ විභවය. එතකොට කාර්යයට ඒ කියන්නේ කොච්චර කාර්ය ප්‍රමාණයක් කරලාද කියලා තමයි අපි බලන්නේ. එතකොට W සමානයි කරන ලද කාර්ය ප්‍රමාණය සමානයි Q ආරෝපණය මත විභව අන්තරය. විභවය කොච්චර වෙනසක් වුණාද කියලා. එතකොට මේ B කියලා කියන්නේ අපි සලකනු ලබන මාකර ලක්ෂයක් මත විභවය. A කියලා කියන්නේ අනන්තයේ තියෙන විභවය. අනන්තයේ විභවය සාමාන්‍යයෙන් බිඳුවයි. හරිද? එතකොට අපි මෙහෙම සමද්විපාද ත්‍රිපාද මේ සමපාද ත්‍රිකෝණයේ තියෙන ලක්ෂ තියලා තියෙන්නේ. එතකොට අපිට මෙතනදි කරන් තියෙන්නේ මේ අතර ඇති වෙන දැන් මේ දෙන්න අතර ඇති වෙන්නේ ආකර්ෂණ බලය. මේ දෙන්න අතර ඇති වෙන්නේ විකර්ෂණ බලය. මේ දෙන්න අතර ඇති වෙන්නේ ආකර්ෂණ බලයක්. එතකොට අපිට ගන්න පුළුවන් මුලින්ම මෙයා විතරක් පද්ධතිය ඉන්නවා කියලා හිතාගෙන මෙයා දැන් එතකොට මෙයා පද්ධතිය ඉන්නවා. මේ දෙන්න අතර ඇති මේ කරපු කාර්ය ප්‍රමාණය තමයි කියන්නේ එක්කෙනෙක් ඉන්නකොට දැන් 4යි කිව් කියන කෙනා ඉන්නවා නම් පද්ධතියේ. එතකොට මේ 3යි කිව් කෙනා ඇතින් ගිනනකොට එතනට කෙරෙනු ලබන කාර්ය ප්‍රමාණය අපිට ගන්න පුළුවන් කොච්චරද කියලා. කියන්නේ 3යි කිව් කියන්නේ ආරෝපණය. මෙතන මෙයා නිසා මේ ලක්ෂයේ තියෙන විභවය වෙනවනේ. එතකොට 1/4 epsilon naught මෙතන බෙදීම A කියලා එන්න ඕනේ. මෙතන A කියලා එන්න ඕනේ. මෙතනත් A කියලා එන්න ඕනේ. මේකෙත් A කියලා එන්න ඕනේ මෙතන. මෙතනත් A කියලා එන්න ඕනේ. හැම එකම A කියලා එන්න ඕනේ. යාළුවට කියන්නේ මෙන්න මේ සමීකරණය තමයි මේ දාලා තියෙන්නේ මෙතනට. ඊට පස්සේ 3යි Q කියන එකයි 4යි Q කියන එකයි දෙකම තියෙනකොට ඊට පස්සේ මෙයා වර්ගනය කියලා හිතුවොත් මේ Q කියන එකේ නම මෙයා නිකන් ඇදලා එනවා. එතකොට අනන්තයේදී මෙයාගේ විභවය බිඳුවයි. ඊට පස්සේ
මෙයා මේ දැන් මෙතනට ගෙනකොට මේ 3q 4q කියන ආරෝපණ දෙකම තියෙනවා. එතකොට ඒ දෙන්න තමයි මෙතන විද්‍යුත් විභවය නිර්මාණය කරන්නේ. ඒ විද්‍යුත් විභවය ඒ සලකනු ලබන ලක්ෂ්‍ය මේ ලක්ෂයට. එතකොට ඒ ලක්ෂයේ විභවය තමයි මේ තියෙන්නේ. ඒක ආරෝපණය ගේන්නේ ඍණ q ආරෝපණය යන්නේ. ඒ ඍණ q වලින් වැඩි කරාන් පස්සේ මේ ඍණ q කියන කෙනා මෙතනට ගේන්න කිරුණු කාර්ය ප්‍රමාණය එනවා. ඒක ඍණ ගාණක්. ඒ කියන්නේ මෙයා නිකන් ඇදිලා එනවනේ. එතකොට ඒක ඍණ ගාණක්. ඒ කියන්නේ ශක්තිය නිදහස් වෙලා තියෙනවා මෙයාගේ. ඉතින් පද්ධතියේ මුළු විභව ශක්තිය සමාන වෙනවා කිරුණු මුළු කාර්ය ප්‍රමාණයට. එතකොට අපිට ගන්න තියෙන්නේ මේකයි. මේකයි එකතු කරන්න. එතකොට උත්තරේ මේක. ඒ කියන්නේ එතන මෙතන තියෙන්නේ සරල කතාවක්. ඔයාලා ඔය විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රිවතාවයේ ඔය විද්‍යුත් විභව ශක්තියේ විද්‍යුත් විභවයේ අර්ථ දැක්වීම ටික තමයි මෙතන ටෙස්ට් කරලා තියෙන්නේ. ඇත්තටම හරි ලේසි ගාණක්. අපි ගියොතින් 26 වෙනි ගානට 26 වෙනි ගාන තියෙන්නේ ඇත්තටම ඇති දෙයක් නැහැ. ඒකත් උත්ප්ලාවතා බලය v සමානයි ρg වල v ρg වල යෙදීමක් තියෙන්නේ. ඇත්තටම ඒකේ කරන්න දෙයක් නැහැ. ඇත්තට මේ වගේ A level ගණන් කියලා කියන්නේ මේකේ බේසික් A level බේසික් දෙයක් මේ අහලා තියෙන්නේ. මේවත් ඉතින් අමාරුයි කියන ළමයි ඉන්නෝනේ සමහර කට්ටිය. ඇත්තටම අමාරුවක් නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලෝ හරියට ප්‍රැක්ටිස් කරලා නැහැ. සර්ලා දෙන දේ බොරු මේ කියන්නේ ඒ වෙලාවේ අර ඔළුවට තියරි හරියට ඔබාගෙන නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න දන්නේ නැහැ. ඔහේ කියනකොට අහගෙන ඉන්නවා එහෙම හරියන්නේ නැහැ. ඕගොල්ලෝ වැඩ කරනකොට ඒ දේවල් ඔළුවට ඔබා ගන්න හරියට. ඔබලා ඒක ඔයාලගේ ඔළුවෙන් ක්‍රියේට් කරගන්න කොහොමද මෙතනට යන්නේ කියලා. නැත්තම් සමීකරණයකට තියෙන පද ටිකක් ආදේශ කරලා උත්තරයක් ගන්නවා කියන එක ඒක ෆිසික්ස් නෙවෙයි. එතකොට ඔයාලට තියෙන්නේ 26 වෙනි ගාන හරිය ලේසියෙන් තියෙනවා. 26 වෙනි ගාන මේ වගේ මේ රූපතරාණ දීලා තියෙනවා යාලා. ඒකේ පිහිටුම් තුනක් ගැන යාලා කියලා තියෙනවා. කුට්ටියක් නිදහසේ තියෙනකොට තියෙනවා. ඊට පස්සේ කුට්ටියක් අර්ධ වශයෙන් ගිල්ලා තියෙන කොටයි සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන කොටයි කුට්ටිය මේ පතුලේ ගෑවිලා තියෙන කොටයි උත්ප්ලාවකතා බලය කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. ඒකේ වෙනස් වීමයි දුනුතරාගේ පාඨාංගයේ වෙනස් වීමයි තමයි අහලා තියෙන්නේ. ඉතින් හරියම ලස්සන කතාවක් තියෙන්නේ. පළවෙනි පිටුමේදී තියෙනවා මේ භාගයන් ගිල්ලා තියෙන්නේ. එතකොට උත්ප්ලාවකතා බලය එන්නේ අපි උත්ප්ලාවකතා බලය B1 කියලා ගමුකෝ. ඒක තමයි මෙතන දීලා තියෙන නොටේෂන්. ඒ කියන්නේ මෙතන දීලා තියෙන මේ හඳුන්වලා දෙන ක්‍රමයට B1 කියලා ගත්තොත් ඒක භාගයන් ගිල්ලා තියෙන. එතකොට භාගය V බෙදීම 2යි ρg තමයි එන්නේ. ඊට පස්සේ W කියන්නේ මේ අපි ගන්න මෙතන මේ තන්තුවේ තියෙන ආතතිය. ඒ කියන්නේ මේ තන්තුවේ තියෙන ආතතිය තමයි මෙතන පෙන්නන්නේ. එතකොට මේ තන්තුවෙන් තමයි මේ ස්කන්ධය එල්ලලා තියෙන්නේ. ඒතර ස්කන්ධයේ බර පල්හැර ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙතන මේ පිහිටුමට ආවට පස්සේ මේ B1 කියන කෙනා උඩහට ක්‍රියාත්මක කියන්නේ උත්ප්ලාවකතා බලයේ තියෙන උඩ අතටනේ. එතකොට ඒක උඩට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ මෙතන තන්තුවේ තියෙන මේ පද්ධතිය සැලකුවොතින් එතකොට උඩ මේ පද්ධතිය සමතුලිතතාවය සැලකුවොතින් මෙතන W1 කියලා ගන්නවා අපි මේ තන්තුවේ ඇදීම. ඊට පස්සේ B1 කියන්නේ උත්ප්ලාවකතා බලය, M කියලා මෙයාගේ බර පල්හැට ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒක තමයි පළවෙනි පිටුව. දෙවෙනි පිටුමේදී මෙයා සම්පූර්ණයෙන් ගිල්ලනවා. එතකොට මේ V බෙදීම දෙක අයින් වෙලා V ρg තමයි එන්නේ ඊට පස්සේ. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ මේ පරිමාව මතම උඩුකුරු තෙරපුම් උත්ප්ලාවකතා බලය ඇති වෙනවා. උඩුකුරු තෙරපුම් බලය. හරි. ඊට පස්සේ ඒකෙන් අඩු දැන් මේක සමතුලිතතාවය සැලකුවොතින් අපිට ගන්න පුළුවන් මේ සමීකරණය ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පිටුමේ ගත්තොතින් තුන්වෙනි පිටුමේ සම්පූර්ණ ගිල්ලානේ තියෙන්නේ. ඒතකොට උත්ප්ලාවකතා බලය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ W3 කියන්නේ W3 කියලා කියන්නේ මේ තියෙන තන්තුවේ තියෙන ආතතිය. තන්තුවේ තියෙන ආතතිය සමාන දුරුතරාදී පාඨාංකය. ඒක දුරුතරාදී පාඨාංකයේ ඒතර mg කියලා මෙයා පල්ලෙහාට බලය තියෙන මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ B3 කියලා කියන්නේ මේකමනේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන උත්ප්ලාවකතා බලය උඩට. ඊට පස්සේ ආපහු මේක බිම දැන් වැදිලානේ තියෙන්නේ. එතකොට මේ පතුලෙන් තව උඩ ප්‍රතික්‍රියා බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒකත් එතකොට R කියලා ගන්න පුළුවන්. එතකොට ඒකත් ඉහළට ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට ඒක අපේ සමීකරණය සුළු කරලා ගත්තොත් එන්නේ තව මේ කියනොත් තව R කියලා එකකුත් ඉතින් අයින් වෙනවා. හරිද? එතකොට ඔයාලට උත්තරේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද්ද කියලා තියන්නේ දැන් ඔය පළවෙනි එකේම දැන් ඔයාලට අර පළවෙනි ඔයාලට එනවනේ මෙන්න මේක දැන් මේ උත්ප්ලාවකතා බල වල
සම්බන්ධය මේකට වඩා මේක වැඩිනේ. මේකෙන් භාගයක්නේ මේ කියන්නේ. එතකොට b ට වඩා b2 කියන එකට වඩා b1 කියන එක අඩුයි. ඊට පස්සේ b2යි b3 කියන එක සමානයි. ඒක දැක්ක ගමන් ඔයාලට උත්තර දෙකයි එතන තියෙන්නේ. එතකොට 4යි 5 කියන උත්තර දෙක විතරයි එන්නේ කියලා ඔයාලට නිකම්ම තීරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ටික තමයි ඔයාලට කරගන්න තියෙන්නේ. අතන මේකේ තියෙන්නේ සරල තර්කණයක් තමයි තියෙන්නේ. හරිම ලේසියෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. 27 වෙනි ගාන ගත්තාම 27 වෙනි ගානේ ඇති දෙයක් නැහැ. එතන කිසිම සුළු කිරිලක් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ කෙලින්ම අනවරත අවස්ථාවේ තියෙනකොට කොහොමද තාපය ගලා යන්නේ කියලා ඔයාලට ඔළුවේ තියෙනවා නම් ඔයාලගේ කොහොමද මේ තාපය ගලා යන ක්‍රමය ගැන ඒක තමයි අහලා තියෙන්නේ. ඒතකොට ඇති දෙයක් නැහැ. කෙලින්ම අනවරත අවස්ථාවේ දණ්ඩක කොහොමද මේ තාපය ගලා යන්නේ කියලා අපිට සමීකරණයක් තියෙනවා. KA ඩෙල්ටා T බෙදීම L කියලා. එතකොට ඩෙල්ටා T කියන්නේ ඔයාලට තියෙනවා මෙතන කොහොමද ඒක ගලා යන්නේ කියලා අපි නෝට්ස් වල දීලා ඒ කියන්නේ ඒකේ තියෙන සමීකරණයේ මේ තියෙන කොහොමද ගලන තාපය ඊට පස්සේ මාධ්‍ය තාප සන්නායකතාවය හරස්කඩ වර්ගඵලය ඊට පස්සේ උෂ්ණත්වයේ තියෙන උෂ්ණත්ව වෙනස ඊට පස්සේ ඒ සලකන ලද දණ්ඩේ දිග ඒක ටික තමයි බලපාන්නේ ඒක කාලය ඇතුළතදී ගලා යන තාප ප්‍රමාණය අනුරත අවස්ථාවේ තියෙන්නත් ඕනේ මේක. එතකොට ඔයාලට තේරෙනවා මෙතන මේ අනුරත අවස්ථාවේ දැන් මේක නියතයක්නේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතන වර්ග එතකොට අපි නියතයකට තමයි සමාන කරන්නේ අනුරත අවස්ථාවේදී. එතකොට මේක මේ A කියන එක වැඩි වෙනකොට දැන් පළවෙනි අවස්ථාවේ මෙන්න මේ ටික සැලකුවොත් මෙතන මේ A කියන එක වැඩි. ඊට පස්සේ මේ හරස්කඩ වර්ගවලේ වැඩි. ඊට පස්සේ හරස්කඩ වර්ගවලේ හිමින් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු මෙතන හරස්කඩ වර්ගවලේ ඊට වඩා අඩුයි. හරිද? එතකොට මෙතන තියෙනවා උෂ්ණත්වය මෙතන 100යි මෙතන වෙනකොට 20කට වෙනකම් අඩු වෙලා තියෙනවා. එතකොට ඔයාලා බලන්න ඕනේ පළවෙනි අවස්ථාව ගත්තාන් පස්සේ එතන වර්ගඵලය වැඩි. එතකොට මෙතන තියෙන උෂ්ණත්වාන්තරය අඩුයි. එතකොට තියෙන අනුක්‍රමණය හිමින් තමයි අඩු වෙලා තියෙන්නේ. අනුක්‍රමණය පොඩි අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. කියන්නේ ලොකු ඒරියා එක ලොකු වෙන්න තියෙන මේ උෂ්ණත්වයේ තියෙන බැස්ම අඩුයි. ඊට පස්සේ මෙතන දැන් ඒරියා එක හිමින් සීරුව අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා මේ ෂේප් එක හැඩයට. ඒ ෂේප් එකේ විදිහටම අඩු වෙන්න ඕනේ. කියන්නේ අඩු වෙලා ඒ කියන්නේ මේක නියතයක් වෙන්න නම් ඒක ඒ අඩු වෙන විදිහටම මේ උෂ්ණත්ව වෙනසේ යගයත් අඩු වෙන්න ඕනේ. එතකොට ඒකී අනුක්‍රමණයක් වෙන්න විදිහක් නැහැ. BC අවස්ථාව. BC අවස්ථාවේ ඒකී අනුක්‍රමණයක් නැහැ. රේඛීය අනුක්‍රමණයක්. හරි. ඊට පස්සේ CD අවස්ථාවේදී මෙතන තියෙන මේට වඩා ගොඩක් අඩුයි මේ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය. එතකොට මේ ඩෙල්ටා T කියන එක ගොඩක් වැඩි වෙන්න ඕනේ මේක නියතයක් වෙන්න නම්. එතකොට අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. මේ දිගේ අනුක්‍රමණ වලින් අපිට කියන්න පුළුවන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට ඔයාලා උත්තර ටික බලුවාන් පස්සේ තේරෙනවා. උගෙන් හොඳටම නිරූපණය කරන්නේ 4 වෙනි උත්තරේ තමයි 5 වෙන්න බෑ. මොකද 5 මෙතනදී උෂ්ණත්වය මෙහෙම වැඩි වෙලා තියෙනවා. එහෙම වැඩි වෙන විදිහක් නැහැ. මේ මීට වඩා අඩු වගේක් කොහොමත් එන්න ඕනේ. ඒ තර්කයට ගත්තාන් පස්සේ ඔයාලට ගන්න පුළුවන් ඔය ඇත්තටම ඔතන ගන්න පුළුවන් 5 4යි 3යි කියන දෙක තමයි. ඊටු ටික ගන්න බෑ. ඊටු ටික ගන්න බෑනේ. ඔයාලා දැක්ක ගමන් තේරෙනවා. ඊට පස්සේ ආපහු ඔයාලට 3යි 4යි ගත්තාම ඒකෙන් 3 කියන එක ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි අර AB කියන අවස්ථාවට වඩා CD කියන අවස්ථාවේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ වෙනසකින් තමයි ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒකත් ඉතින් හරි ලේසියෙම නිකන් දැක ගමන් තර්ක කරලා ගන්න පුළුවන් ගානක්. ඔයාලා හරියට ගණන් හදලා තිබුණා නම් මේක දැක ගමන් ඔයාලට තේරෙනවා මොකද්ද උෂ්ණත්ව විචලනය කියලා. විනාඩියක්වත් යන්නේ නැහැ ගාන හදන්න ඇත්තට. ඊට පස්සේ අපි 28 වෙනි ගාන ගත්තොත් ඇත්තටම මේවා P6 කියලා තියනවා. ඒ තරම් ලේසි ගණන් තමයි අහලා තියෙන්නේ. දැන් මෙතන මේ ආරෝපණ තුනක් තියෙනවා. එතන මේක මත විකර්ෂණ බලයක් ඇති වෙනවා. අහලා තියෙන්නේ මේ Q කියන අංශයේ පතයක් අහලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේවා ඇත්තටම P6 කියන්නේ P6 වල තියෙන සරලම යෙදී. විකර්ෂණ බලයක් ඇති වෙන්නේ මෙයාගේ මෙතන දැන් මෙයා ධන Q මෙයා ධන Q
මෙයා ඍණ කියව. එතකොට මේ දෙන්න අතර ආකර්ෂණයක්, මෙයා අතර විකර්ෂණයක්, මේ දෙන්න අතර සමානයින ආරෝපණ. එතකොට මේ දෙන්න අතර ආපහු ආකර්ෂණයක්. එතකොට අහලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ නිදහසේ, කියන්නේ ආරෝපණයේ තියෙන ධන Q කියන ආරෝපණයේ තියෙන ගෝලයට නිදහසේ චලනය වෙනවා නම් එයාගේ පතේ තමයි යහන්නේ. එතකොට මේ මෙයා නිසා මේ මත ඇති වෙන ආකර්ෂණයක්. විකර්ෂණයක්. මේ C තියෙන ඍණ Q කියන ආරෝපණය නිසා මේ ධන Q මත ඇති වෙන ආකර්ෂණයක්. එතකොට ඇත්තටම අපි ගත්තොත් මෙන්න මේ විදිහට මෙයාගේ ආකර්ෂණයයි විකර්ෂණයයි ඇති වෙනවා. එතන විකර්ෂණ බලය සමානයි, ආකර්ෂණ බලය සමානයි. එතකොට තියලා තියෙන්නේ සමත්‍රිපාද ත්‍රිකෝණයකනේ. එතකොට මේ දෙන්න අතර ඇති වෙන බලයයි මේ දෙන්න අතර මෙයා අතර ඇති වෙන විකර්ෂණ බලය මෙහෙට ඇති වෙනවා. මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය මේ පැත්තට ඇති වෙනවා. හරිද? එතකොට සම්පූර්ණ අපි සංප්‍රයුක්ත බලය ගත්තොත් සංප්‍රයුක්ත බලය අපිට ගන්න පුළුවන් මේ පැත්තට ඇති වෙනවා කියලා. හරිද? ඊට පස්සේ එතකොට ඔයාලට තේරෙනවා A කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙනවා. B C D E කියන ටික තමයි වෙන්න ඕනේ. ආපහු E කියන එකත් වෙන්න බෑ කියලා අයින් වෙනවා. එතකොට B C D තමයි වෙන්න පුළුවන් ආන්සර්ස් තුන. ඊට පස්සේ පොයින්ට් එක තමයි පොඩ්ඩක් එහාට ගිය ගමන්. ඒ කියන්නේ මේකෙන් පොඩ්ඩක් එහාට ගිය ගමන්ම දැන් මෙයා එන්නේ මේ පැත්තට යන්නේ. එතකොට මේ පැත්තට යනකොට මේ හරියට යනකොට මෙන්න මේ පැත්තේ තියෙන C ට තියෙන දුර වැඩි වෙනවා එන්න. B ට තියෙන දුර අඩු වෙනවා. B ට තියෙන දුර අඩු වෙනවා. එතකොට B ගේ ආකර්ෂණ බලය එන්න වැඩි වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේක යන්න ඕනේ මෙහෙම මේ පතයක් ආකාරයට කරන මෙන්න මේ විදිහට. මෙතන අපි පෙන්නලා තින්නේ ඒක. ඉතින් ඕක තීරණය කරා නම් කෙලිම උත්තරය අපිට ගන්න පුළුවන් හම්බෙන්නේ 3න් කියලා. කියන්නේ C මගින් කියලා. තුන්වෙනි උත්තරය තමයි C කියලා උත්තරේ තෝරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කිසිම දෙයක් නෑ ඇත්තට. ඊට පස්සේ ආයේ 29 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් අතන 29 දී ඔයාලට දැක්කම තේරෙනවා ඕකත් ඉතින් කෙලින්ම අහලා තින්නේ ඔයාලට තියෙන තියරි පාඩයක් තමයි අහලා තින්නේ. ඇත්තටම ඕවා ඔයාලගේ ඔළුවේ දැක්ක ගමන් තියෙන්න ඕනේ ඕක මොකද්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරම් ඔයාලා ඕක ප්‍රැක්ටිස් කරලා ඔළුවේ දාගෙන තියෙනවනේ ඔයාගේ කොහොමද ඔයා ඇත්තටම හරි හොඳ සාමාර්ථයකට යන්න නම් ඕවා නිකන් දැක්ක ගමන් නිකම්ම ඔක තෝරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒ ස්කිල් එක තමයි ඒ හැකියාව තමයි ඔයාලා හදා ගන්න ඕනේ. එතකොට චුම්බක ක්ෂේත්‍රයකට ලම්බව තබා ඇති සන්නායක පුඩුවක් තියෙනවා. ඒකේ චුම්බක ශාවය ඝනත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමග පුඩුවේ ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වයෙහි වෙනස් වීම තමයි අහන්නේ. ඉතින් හරිම ලස්සන කතාවක්. විද්‍යුත් ශාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය චුම්බක ශාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා අපිට ගන්න පුළුවන් සමීකරණය පාවිච්චි කරලා. ඒතර ඒකේ දැක්කහම පස්සේ එතන තියෙනවා ඔකට ඇතරම යන්නේ මේ ෆැරඩේ නියමය තමයි යන්නේ. ෆැරඩේ නියමය ගත්තාම පස්සේ කොහොමද විද්‍යුත් ගාමක බලය කියලා. ඊට පස්සේ ඔයාලට ඒ සමීකරණය ඔයාලට ගන්න පුළුවන්. මෙතන දැන් E සමානයි විද්‍යුත් ශාවය වෙනස් වීම සමාන වෙනවා චුම්බක ශාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ඊට පස්සේ එහෙම ගත්තට පස්සේ ආපහු ශ්‍රාවය කියන්නේ චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ වර්ගඵලය වැඩි කිරීම. මෙතන තියෙන ශ්‍රාව ඝනත්වය බෙදීම T. ඒ කියන්නේ ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන ශීඝ්‍රතාවයට චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ කියන චුම්බක ශ්‍රාවයට අදාළ මේ සමීකරණය මෙතන ආදේශ කරන්න. එතකොට එනවා මෙන්න මේක. එතකොට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. එතකොට r කියන එක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් මේ වගේ. එතකොට උත්තරේ 5. එතන මේකේ දෙයක් නැහැ. ආපහු අපිට බලන්න පුළුවන් 30 වෙනි ගාන. 30 වෙනි ගානත් හරිම ලේසි කතාවක් තියෙන්නේ. 30 වෙනි ගානේ තියෙන්නේ ගම්මිතා ආරම්භක ප්‍රයෝගයේ ශූන්‍ය වෙන විදිහක් අහලා තිනවා. ඔයාලට දීලා තියෙන ප්‍රස්ථාරය දීලා තියෙන්නේ බලයයි කාලයයි වෙනස් වෙන විදිහ. එතකොට බලයයි කාලයත් එක්ක අපි ගත්තාම පස්සේ එතනින් ඔයාලට තේරෙන්න ඕනේ ඒ ප්‍රස්ථාරයේ දැන් එහෙම ප්‍රස්ථාරයක් අඳලා තියෙනවා. ඒකේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? ඒකේ තියෙන ගම්මිතා වෙනස් වීම ft. එතකොට ගම්මිතා වෙනස් වීම ඔයාලට පේනවා
t වලදී දැන් ඒකෙදී දැන් ගම්මිතාවය බිඳුවක් වෙනකොට තමයි ඒ කියන්නේ එහෙම සඵල ගම්මිතාවය කියන්නේ මේ පැත්තට ගිය ගම්මිතාවය. දැන් ගම්මිතාවයක් කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම වස්තුවක් තියෙනකොට ඒ වස්තුවට මේ පැත්තට තියෙන ප්‍රවේගයක්. හරිද? ආපහු තව බලයක් තියෙනවා මේ පැත්තට. මේ පැත්තට බලයක් තියෙනවා. ඒතර යට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ ආපහු මේ පැත්තට යට බලයක් එදෙනකොට ඒ ප්‍රවේගය එන්නේ නඩුව. දැන් ඕ වගේ වෙනස් කීම් වගේ තමයි ඔය භෞතික විද්‍යාවේ අහන්නේ කොට දැනක. අහලා ඒවෙන් තමයි ඒගොල්ලෝ ප්‍රශ්න නිර්මාණය කරන්නේ. ඒ වගේ අවබෝධය තමයි චෙක් කරන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතනදී දැන් මේ t සමානයි බිඳුවේදී යම්කිසි t සමානයි බිඳුව ඉඳන් t සමානයි 20 වෙනකම් එන්න වැඩි වෙලා තියෙනවා බලය. එතකොට මෙයා එන්න මෙහෙට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ එන්න ඒක ගම්මිතාවේ වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු 8 ඉඳන් ඒ කියන්නේ තප්පර 20 දී නිව්ටන් 8ක් තියලා තියෙනවානේ. ඒක ආපහු 40 දී බිඳුව වෙනකම් බහලා දෙනවා. කියන්නේ විරුද්ධ දිශාවට බලයක් ඉදලා තියෙනවා කියලා ඔයාලට පේනවා. හරි. එතකොට ආපහු දිගටම ඉදලා ආපහු 60 වෙනකම් මේ විරුද්ධව ඉදිච්ච බලය ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක තප්පර 60ක් වෙනකම් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු නියත ප්‍රවේගයක් නියත බලයකට වෙනස් වෙලා තියෙනවා. කියන්නේ බලයේ විචලනය වෙනස් වෙලා නියත බලයකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් අන්තිමට වෙන්නේ ගම්මිතා වෙනස තමයි හම්බෙන්නේ ප්‍රස්ථාරයේ මේ වර්ගඵලයෙන් උඩ තියෙන වර්ගඵලය ධන කියලා ගත්තොත් ඒ කියන්නේ මේ අනිත් පැත්තට ඒ කියන්නේ මේක දෛශිකනේ. ඒතකොට මේ විරුද්ධ පැත්ත ඍණ කියලා ගත්තොත් ඒතකොට වර්ගඵල සමාන වෙන අවස්ථාවක් වලට හොයාගත්තොත් ඒ අවස්ථාව තමයි ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ. ඒ කියන්නේ සඵල ගම්මිතාවේ ශුන්‍ය වෙනකොට තමයි ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ. ඒතර මේකත් ඉතින් පොඩි කතාවක් හරිම ලේසියෙන් ඔයාලට විසඳ ගන්න පුළුවන්.